අයිබෝවන් සුබ දවසක් වේවා ඔබට. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා 11 ශ්‍රේණියේ 14 වෙනි ඒකකය හයිඩ්‍රෝකාබන සහ ඒවායේ ව්‍යුත්පන්න පිළිබඳව. මේ ඒකකයේ මුලින්ම අධ්‍යයනය කරද්දී කාබන් හතර රසායනික සංයෝග පිළිබඳව අපි මෙතෙන්දී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට මතක ඇති කාබන් ඉන්නේ 4 වෙනි කාණ්ඩේ. 4 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් කාබන්. ඊට අමතරව සිලිකන්, ජර්මේනියම්, ටින්, ලෙඩ් තිබුණා. දැන් මේ මූලද්‍රව්‍ය වල මේ කාබන් කියන මූලද්‍රව්‍ය තමයි මේ පරමාණු අතරින් කුඩාම පරමාණු වශයෙන් සලකන්නේ. ඔයාලා දන්නවා අවස්ථාවකුවේ පහළට යනකොට කාණ්ඩයක් දිගේ පහළට යනකොට පරමාණු කාර්යය විශාල වෙනවා. ඒ වුණාම පරමාණු කාර්යය අඩුම, ඒ කියන්නේ ප්‍රමාණයෙන් කුඩාම පරමාණු වශයෙන් මෙතෙන්දී සලකන්න වෙන්නේ 4 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගත්තත් කාබන්. ඒතර කාබන් විවිධ මූලද්‍රව්‍ය එක්කලා රසායනික සංයෝග හදන්න නැඹුරු වෙලා තියෙනවා. මේ හදන රසායනික සංයෝග මීට කලිනුත් අපි අධ්‍යයනය කරලා තියෙනවා. අපි මේ කාබන් ඔක්සිජන් එක්කලා සම්බන්ධ වෙන අවස්ථා, නයිට්‍රජන් එක්කලා, සල්ෆර් එක්කලා මේ ගොඩක් දේවල් එක්කලා කාබන් සම්බන්ධ වෙනවා කියලා මීට කලින් අහලා තියෙනවා. අද අපි කතා කරන්න යනවා මේ කාබන් එවැනි බන්ධන හදාගන්න ස්වරූපයේ පිළිබඳව. මුලින්ම කියන්න ඕන මේ කාබනික රසායනයේදී එහෙමත් නැත්නම් කාබනික සංයෝග පිළිබඳව අධ්‍යයනය කරද්දී මුලින්ම කාබනික සංයෝග කියලා අපි කොටස් වර්ගීකරණය කරන්නේ මෙන්න මේ කාබන් හයිඩ්‍රජන් එක්කලා සල්ෆර් එක්කලා ඔක්සිජන් එක්කත් ඇතැම් විට මේ වගේ දේවල් එක්කලා හදන සංයෝග පිළිබඳව උනාට මෙන්න මේවා කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, ඒ වගේම සෝඩියම් කාබනේට්, සෝඩියම් බයිකාබනේට් වගේ මෙන්න මේ වගේ රසායනික සංයෝග ගත්තොත් මේවා අපි කාබනික සංයෝග වශයෙන් සලකන්නේ නැහැ. මේවා කාබනික සංයෝග නෙවෙයි. ඒතර මේ කාබනික සංයෝග යටතට අපි මේවා අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇයි එහෙම කරන්න කියලා පස්සේදී අපි කතා කරමු. දැනට අපි කියමු කාබන් වෙනත් මූලද්‍රව්‍ය සමග එකතු වෙලා හදන රසායනික සංයෝග පිළිබඳව මෙතෙන්දී අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. කාබන් හයිඩ්‍රජන් එක්කලා හදලා තියෙන රසායනික සංයෝග අපි මේ හයිඩ්‍රෝකාබන යටතේදී අධ්‍යයනය කරනවා. දැන් කාබන් හයිඩ්‍රජන් සමග සම්බන්ධ වෙලා තියෙන අවස්ථා. ඒතර කාබන් හයිඩ්‍රජන් එක්කලා සම්බන්ධ වෙලා තියෙන අවස්ථා ගොඩක් තිබ්බනේ. දැන් අපිට මතකයි අපි මීට කලින් කතා කරපු මීතේන් නැත්නම් මෙතේන් කියලා හඳුන්වපු රසායනික සංයෝගය. දැන් මීතේන් ගත්තාම මේ මීතේන් කියන්නේ CH4 මීතේන් වල කාබන් එකක් එක්කලා සහසංයෝජාකාරයට හයිඩ්‍රජන් හතරක් බැඳිලා තිබුණා. මේ කාබන් මධ්‍ය පරමාණුව හයිඩ්‍රජන් හතරක් මේ ආකාරයට බැඳිලා තිබුණා. ඒතර මේක තමයි අපි මීතේන් කියලා කිව්වේ. ඒතර මීතේන් විතරක් නෙවෙයි කාබන් හයිඩ්‍රජන් එක්කලා එකතු වෙලා හැදිලා තියෙන්නේ. තවත් රසායනික සංයෝග ගොඩාක් හැදිලා තියෙනවා. ඒ රසායනික සංයෝග මොනවද? ඒවා කොයි ආකාරයකටද අපි අධ්‍යයනය කළ යුත්තේ කියලා මේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මම කැමතියි හඳුන්වා දෙන්න මේ රසායනික සංයෝග වලට උදාහරණ කිහිපයක්. ඔබට මතක ඇති පෙට්‍රල්, ඩීසල්, ඒ වගේම භූමි තෙල්, පැරෆින් නිටි, ජීව වායුව, එහෙම නැත්නම් ප්‍රොපේන් බියුටේන් කියන LP වායුව. මෙන්න මේවා අපි හැඳින්නුවේ හයිඩ්‍රෝකාබන කියලා. දැන් මේ හයිඩ්‍රෝකාබන නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා අපි මේ සරල හැඳින්වීමක් මූලික වශයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි මේවා වර්ගීකරණයකට ලක් කරන්නේ කොහොමද කියලා බලමු. ඇත්තටම මේ අපි කියපු ඒවා හයිඩ්‍රජන් කාබන් තියනවාමද? හරියටම කොහොමද අපි කියන්නේ? එහෙම හයිඩ්‍රජන් කාබන් තියනවා කියලා ඔප්පු කරන්න අපි ළඟ රසායනික පරීක්ෂණයක් තියෙන්න ඕන. හොඳයි අපි එවැනි රසායනික පරීක්ෂණයක් ගැන මීළඟට අවධානය යොමු කරමු. අපි මේ ඉදිරිපත් කරන්න යන්නේ හයිඩ්‍රෝකාබන වල කාබන් සහ හයිඩ්‍රජන් අන්තර්ගත බව පෙන්වීම සඳහා යොදාගත හැකි පරීක්ෂණයක්. ඔබට රූපේ දිස් වෙනවා මේ රූප සටහන, තිරේ දිස් වෙනවා මේ රූප සටහන. මේ තිරේ දිස් වෙන රූප සටහන දිහා බැලුවොත් ඔබට පේනවා ඉටිපන්දම මගින් මේ ඉටිපන්දමේ තියෙන කාබන් සහ හයිඩ්‍රජන් දහනය වුණාම හැදෙන්නේ මොනවද කියලා තමයි අපි මේ හොයන්න යන්නේ. ඉටිපන්දමේ කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් ඒ හයිඩ්‍රෝකාබනයක් වෙනවා. ඒතර මේ කාබන් තියෙනවා නම් මේ පුනිලේ හරහා මේ රත් වුණාට අපි දන්නවා මේ කාබන් හයිඩ්‍රජන් දෙක ඉස්සෙල්ලා අපි බලමු කාබන් හයිඩ්‍රජන් එකතු වුණාට පස්සේ ඔක්සිජන් එක්කලා මොනවද හැදෙන්නේ කියලා. දැන් ඔක්සිජන් එක්කලා ප්‍රතික්‍රියාවනේ අපි දහනය කියලා හැඳින්වන්නේ. ඒතර දැන් මේ ඔක්සිජන් එක්කලා මේක එකතු වුණාට පස්සේ හැදෙනවා කාබන් ඔක්සිජන් එක්කලා එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා, හයිඩ්‍රජන් ඔක්සිජන් එක්කලා එකතු වෙලා ජලය හැදෙනවා.
දැන් මේ දෙකම මේ පුනිලය හරහා ගමන් කරනවා යූනලය හරහා ගමන් කරද්දී යූනලයේ පහළ කෙළවර තියෙනවා කොපර් සල්ෆේට්. මේ කොපර් සල්ෆේට් නිජ්ජලීය කොපර් සල්ෆේට් ඒවා සුදු පාටයි. මේවා ජලය එකතුනේ ගමන් මේවා නිල් පාට වෙන්න පටන් ගන්නවා ජලය එකතු වුණොත්. ඊට පස්සේ දැන් ඇත්තටම මේ ඉතුරු වෙන වාතයේ මේ යූනලේ දකුණු පැත්තේ කෙළවරින් පහළට එනවා හුණු දියර හරහා බුබුලණේ වෙනවා. හුණු දියර හරහා බුබුලණේ වෙලා මේ චූෂකයට සම්බන්ධ නිසා තමයි මේක දිගින් දිගටම වාතයේ ඇදලා ගැනීමක් කරන්නේ ඔබේ දකුණු අත පැත්තට. ඒ චූෂකය තමයි ඔය සම්බන්ධ කරලා තියෙන්නේ දකුණු පැත්තේ. ජලයේ පහළට ගමන් කරද්දී පීඩන අඩුව පුරවන්න වාතය ඇදලා ගන්නවා කියන સિદ્ધාන්තය තමයි මෙතන පදනම් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට පහළට මේ චූෂකය මගින් වාතය ඇදලා ගන්නකොට තමයි මේ උපකරණය ක්‍රියාත්මක වෙන්නේ. එහෙම කරේ නැත්නම් මේ උපකරණය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හොඳයි. දැන් අපිට පේනවා ඔය කොපර් සල්ෆේට් නිල් පාට වෙනවා අර සුදු පාට තිබුණු කොපර් සල්ෆේට් නිල් පාට වෙනවා. ඒ කියන්නේ සුදු පාට කොපර් සල්ෆේට් නිල් පාට වෙන්නේ ජලය නිසා. ඒ වගේම හුණු දියර කිරි පාට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් නිසා. එහෙනම් අපිට කියන්න පුළුවන් කාබන් මේකේ තිබිලා තියෙනවා. ඒ වගේම හයිඩ්‍රජන් මේකේ තිබිලා තියෙනවා. එහෙනම් ඊටිපන්ද මේ කාබන් තිබුණා හයිඩ්‍රජන් තියෙනවා කියලා ඔප්පු කරන්න අපිට මේ ක්‍රියාවලිය භාවිතයට ගන්න පුළුවන් වෙනවා. හොඳයි. අපි අධ්‍යයනය කරමු හයිඩ්‍රෝකාබන වර්ගීකරණය. හයිඩ්‍රෝකාබන ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. එකක් ඇරෝමැටික අනික ඇලිපැටික. දැන් මේ අපි ඇලිපැටික ගැන විතරයි කතා කරන්නේ. නමුත් ඇරෝමැටික හයිඩ්‍රෝකාබන කියලා දෙයක් තියෙනවා. බෙන්සීන් මූලික කරගෙන හැදිලා තියෙන. අපි ඒ ගැන පසුව උසස් පෙළ ආධාරාදී අධ්‍යයනය කරමු. දැනට අපි කියමු ඇලිපැටික හයිඩ්‍රෝකාබන කියන ඒවා කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්. මේ අපි කතා කරන හයිඩ්‍රෝකාබන කාණ්ඩ තුනකට බෙදා ගන්න පුළුවන්. පළවෙනි කාණ්ඩේ ඇල්කේන, දෙක ඇල්කීන, ඇල්කයින. දැන් මේ නම් තුන හැදිලා තියෙනකොට මේක ඒන, ඊන, අයින කියන කොටස් එකතු වෙලා තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට අපි බලමු ඇල්කේන කියලා කියන ඒවට මොනවද අදාළ වෙන්නේ? මොකද හඳුනාගන්නේ? ඇල්කේන කියලා කිව්වම කාබන් තවත් කාබන් එකක් එක්කලා බැඳෙනවා නම් හෝ ඒ වතන හයිඩ්‍රජන් එක්කලා බැඳෙනවා නම් හෝ බැඳලා තියෙන්නේ තනි බන්ධන වලින්. ඒකජ බන්ධන ඒක බන්ධන විතරයි තියෙන්නේ. එහෙම තියෙනකොට තමයි ඒවා ඇල්කේන කියලා අපි හඳුන්වන්නේ. ඇල්කීන වලදී අපි දකිනවා ද්විත්ව බන්ධනයක් තියෙනවා. බන්ධන දෙකක්. දැන් කාබන් වල සංයතාව 4යිනේ. ඒ සංයතාව 4 සම්පූර්ණ කරලා තියෙනවා මෙහිම. ඒ වුණාට කාබන් බන්ධන 4 සම්පූර්ණ කරලා තිබුණාට මේ බන්ධන අතර ද්විත්ව බන්ධන එකක්වත් නැහැ ඇල්කේන වල. නමුත් ඇල්කීන වල කාබන් වල බන්ධන 4 සම්පූර්ණයි. ඒ වුණාට ද්විත්ව බන්ධන එකක් තියෙනවා. ද්විත්ව බන්ධන එකක් හෝ වැඩි ගන්නක් තියෙන්න පුළුවන්. නමුත් ද්විත්ව බන්ධන තියෙනවා. ද්විත්ව බන්ධන තියෙනකොට අපි කියනවා ඇල්කීන කියලා. හොඳයි. එහෙනම් ඇල්කයින කියන්නේ මොනවද කියලා පැහැදිලි. ඇල්කයින කිව්වම ත්‍රිත්ව බන්ධනයක් දකින්න ලැබෙනවා. මේ ත්‍රිත්ව බන්ධනයක් පැවතීම ඇල්කයින වල විශේෂ ලක්ෂණය. ඇල්කේන වලට උදාහරණයක් විදිහට මේ දක්වලා තියෙන එක මෙතේන් නැත්නම් මීතේන් කියලා අපි හඳුන්වන එක. මේ තියෙන ඇල්කීන වලට උදාහරණයක් වශයෙන් අපි දක්වලා තියෙන්නේ එතීන් රසායනික සංයෝගය. ඇල්කයින වලට උදාහරණයක් අපි මේ හඳුන්වා දෙලා තියෙන්නේ ඇසිටලීන් කියන සංයෝගය. හොඳයි අපි මේ පිළිබඳව වෙන වෙන වශයෙන් සලකලා කතා කරලා බලමු. හොඳයි. දැන් ඔබ දන්නවා කාබන් පරමාණු අතර තනි බන්ධන විතරක් තියෙනවා නම් ඒක බන්ධන විතරක් තියෙනවා නම් ඒවා ඇල්කේන. එතකොට මේ ඇල්කේන වල කාබන් සංඛ්‍යාව අනුව අපි ඒවා නාමකරණය කරනවා. මීට කලින් අපි පොඩ්ඩක් දැනගමු මෙන්න මේ විදිහට නම් ටික කියා ගන්න පුළුවන්ද කියලා. දැන් මෙන්න මේ 1 2 3 කියන එක වෙනුවට අපි පාවිච්චි කරනවා මීතා, ඊතා, ප්‍රොපා, බියුටා, පෙන්ටා, හෙක්සා, පොප්ටා, ඔක්ටා, නොනා, ඩෙකා කියලා. 10ට යනකම්. ඔන්න ඔය කියන ඒවා මුලට පාවිච්චි කරලා තමයි මේ හැම පදයක්ම ඒන් කියන පත්‍ය අගට යොදලා නම් කරලා තියෙන්නේ. හොඳට බලන්න. මේ තියෙන්නේ මීතේන්. CH4 මීතා ඒන් මීතේන්. මේ තියෙන්නේ ඊතා ඒන් ඊතේන්. මේ තියෙන්නේ ප්‍රොපා ඒන් ප්‍රොපේන්. එතකොට බියුටේන් බියුටාේන් බියුටේන්, පෙන්ටාේන් පෙන්ටේන්. දැන් ওই විදිහට
මීතා ඊතා ප්‍රොපා බියුටා පෙන්ටා එක්සා පොට්ටා ඔක්ටා නොනා ඩෙකා කියන විදිහට තමයි මේවා වර්ගීකරණයට මේ අර මුල් නම් සපයාගෙන තියෙන්නේ. ඒන් කියලා ප්‍රත්‍යක් ඇල්කේන නිසා ඒන් කියලා ප්‍රත්‍යක් තමයි අගට යොදලා තියෙන්නේ. එතකොට අපිට හැම වෙලෙම දකින්න ලැබෙන මේ තනි බන්ධන තමයි මේ බැඳලා තියෙන්නේ කාබන් පරමාණු අතර. ඒක තමයි මේකේ තියෙන සුවිශේෂ. හොඳයි අපි මේ උත්සාහ කරන්නේ ඇල්කේන සඳහා පොදු සූත්‍රයක් ලබා ගන්න. දැන් බලන්න මේකේ කාබන් 1යි හයිඩ්‍රජන් 4යි. කාබන් 1යි හයිඩ්‍රජන් 4යි. මේකේ කාබන් 2යි හයිඩ්‍රජන් 2යි 4යි 6ක් තියෙනවා. මේකේ කාබන් 3යි හයිඩ්‍රජන් 3යි 6යි 2 8ක් තියෙනවා. දැන් ඔයාලට පේනවා මේ කාබන් සහ හයිඩ්‍රජන් අතර තියෙන සම්බන්ධතාවයේ අනුව කාබන් එකක් තියෙනකොට හයිඩ්‍රජන් 4ක් තියෙනවා. ඉතින් මෙන්න මේ සම්බන්ධතාවයේ දැක්වෙන විදිහට ප්‍රකාශනයක් ලියුවොත් එහෙම අපිට ඒක ලියා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් කාබන් සංඛ්‍යාව සහ හයිඩ්‍රජන් සංඛ්‍යාව අතර මෙවැනි වූ සම්බන්ධතාවයක් තියෙනවද කියලා අපි බලමු. කාබන් n ගණනක් තියෙනකොට හයිඩ්‍රජන් තියෙනවා n වගේ දෙගුණයකටත් දෙකක් වැඩි. ඒ කියන්නේ CnH දෙකයි n එකතු කිරීම දෙකක් තියෙනවා. දැන් අපි බලමු හරියනවද කියලා. කාබන් 1යි එතකොට 1 2කින් ගුණුනහම 2යි 2යි 4යි. හයිඩ්‍රජන් 4 හරි. බලන්න මේකට හරියනවද කියලා. කාබන් සංඛ්‍යාව දෙකක් වෙනවා. එතකොට 2යි දෙවරක් 2 4යි 4යි 2යි 6යි. 6ක් වෙනවා. මේකට කාබන් 3යි දෙවරක් 3 6යි 6යි 2යි 8යි. 3 8 සම්බන්ධතාවය ලබා දෙනවා. එහෙනම් ඉතින් මේ සම්බන්ධතාවයේ පොදු සූත්‍රයක් විදිහට ඇල්කේන සඳහා භාවිතයට ගන්න පුළුවන්. මේ ඇල්කේන සඳහා පොදු සූත්‍රය. හොඳයි. අපි ඊළඟට බලමු ඇල්කීන කොයි ආකාරයෙන්ද පවතින්නේ කියලා. ඇල්කීන කියලා කිව්වහම ඒවයේ තියෙනවා ද්විත්ව බන්ධනයක්. මේ තියෙන්නේ සරලම ඇල්කීනයේ වශයෙන් සලකන එතීන් ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඊළඟට ප්‍රොපීන් තියෙනවා. ඒකේ ද්විත්ව බන්ධනයක් තියෙනවා. මේ හැම කාබන් එකකටම බන්ධන 4 සම්පූර්ණ වෙලාද කියලාත් අපි බලන්න ඕන. බන්ධන 4ක් සම්පූර්ණ වෙලා තියෙනවා. මෙතන තියෙන්නේ බියුටීන්. බියුටීන් වල 1යි 2යි 3යි 4යි. මීතා ඊතා ප්‍රොපා බියුටා 4. එහෙනම් බියුටා ඊන් කියන එක තමයි බියුටීන්. ඊන් කියන ප්‍රත්‍යය තමයි ඇල්කීන වල එකතු වෙලා තියෙන්නේ. ප්‍රොපීන්, ප්‍රොපා ඊන්, ප්‍රොපීන්. ඊතා ඊන්, එතීන්. දැන් මේ ඊන් කියන ප්‍රත්‍ය එකතු වීම තමයි ඇල්කීන වල දකින්න ලැබෙන පොදු ලක්ෂණය. නාමකරණයේදී දකින්න ලැබෙන ලක්ෂණය. පොදු සූත්‍රයක් ඉදිරිපත් කරොත් ඔබට පේනවා කාබන් සංඛ්‍යාව වගේ දෙගුණයක් හයිඩ්‍රජන් තියෙනවා. කාබන් 2යි හයිඩ්‍රජන් 4යි. කාබන් 3යි හයිඩ්‍රජන් 1යි 2යි 3යි 4යි 5යි 6යි හයිඩ්‍රජන් 6යි. කාබන් 4යි හයිඩ්‍රජන් 2යි 4යි 6යි 8ක් තියෙනවා. එතකොට මේ පොදු සූත්‍රයේ වශයෙන් කාබන් සංඛ්‍යාව වගේ දෙගුණයක් හයිඩ්‍රජන් තියෙනවා කියන සම්බන්ධතාවය අපිට ලබා ගන්න පුළුවන්. අපි මේ කතා කරේ ඇල්කීන පිළිබඳව. ඇල්කීන වල මේ හයිඩ්‍රජන් එකක් අපිට විස්ථාපනය කරන්න පුළුවන්. ඒ විස්ථාපනය කරලා මෙතෙන්ට වෙනත් කාණ්ඩයක් සම්බන්ධ කරන්න පුළුවන්. අපි හිතමු මේ ඇල්කීනේ හයිඩ්‍රජන් වෙනුවට අපි යොදා ගන්නවා වෙනත් රසායනික සංයෝගයක් විදිහට ක්ලෝරින්. එතකොට මේක මොන ඇල්කීනේද? අපි පැහැදිලිව කිව්වා මේක කලින් කාබන් දෙකක් එක්කලා හයිඩ්‍රජන් 4ක් සම්බන්ධ වෙලා තියෙද්දි අපි මේකට එතීන් කියලා කිව්වේ. දැන් ක්ලෝරින් එකක් සම්බන්ධ වෙලා තියෙන නිසා අපි මේකට කියනවා ක්ලෝරෝ එතීන් කියලා. ක්ලෝරෝ එතීන්. දැන් මේ ක්ලෝරින් එකක් තමයි අපි මේ අලුතෙන් සම්බන්ධ කරගත්තේ. එහෙම නැතුව දැන් මේ ක්ලෝරෝ එතීන් මෙහෙම තියෙද්දි අපි ක්ලෝරෝ එතීන් වෙන්නේ නැතුව තවත් අවස්ථාවකට යමු බලන්න. මේකේ හයිඩ්‍රජන් විස්ථාපනය කරනවා මේම සංයෝග වශයෙන් තියෙන හතරම විස්ථාපනය කරයි කියලා හිතමු. හතරම විස්ථාපනය කරලා ඒකට සම්බන්ධ කරගන්නවා ෆ්ලෝරින්. ෆ්ලෝරින්. එතකොට ෆ්ලෝරින් සම්බන්ධ කරගත්තොත් දැන් ෆ්ලෝරින් 4ක් තියෙනවා. 4ක් කියවම ටෙට්‍රා. එතකොට ෆ්ලෝරින් 4ක් තියෙන නිසා අපි මේකට කියනවා
ටෙට්‍රාෆ්ලුවරෝඑතීන් කියලා. ටෙට්‍රාෆ්ලුවරෝඑතීන්. එතකොට මේ ටෙට්‍රාෆ්ලුවරෝඑතීන් වලට තමයි අපි මේ හඳුන්වලා තියෙන්නේ ටෙට්‍රාෆ්ලුවරෝඑතීන් කියන එක. දැන් මේවා ගොඩක් එකතු වෙලා තමයි පොලිටෙට්‍රාෆ්ලුවරෝඑතීන් හෙවත් පොලිටෙට්‍රාෆ්ලුවරෝඑතීන් කියන සංයෝගය හැදෙන එකට PTFE කියලා අපි හඳුන්වන රසායනික සංයෝගය හඳුන්වන්නේ. පස්සේදී අපි මේක හඳුන්වනවා නැවත සැරයක්. දැන් මේක හැදිලා තියෙන්නේ පොලිටෙට්‍රාෆ්ලුවරෝඑතීන් වල හැදෙන්න දායකුනේ මේ ෆ්ලුවරෝඑතීන් කියන රසායනික සංයෝගය. අපි බලමු බහු අවයවක කියන්නේ මොනවද කියලා. දැන් බහු අවයවක කියලා කියන්නේ දැන් තනි අණු ගොඩාක් එකට එකතු වෙලා මේ විදිහට දාමයක් විදිහට පිළියෙල වුණොත් අපි ඒකට කියන්නේ පොලිමර් සංයෝගයක් එහෙමත් නැත්නම් බහු අවයවකයක් කියලා කියන්නේ. ඒතර මේ එකම විදිහේ ඒවා එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. එහෙම වුණාම අපි මේ එක කොටසකට කියන්නේ තව මේක ඉදිරියට ගෙනියන්න පුළුවන් මේ ඉස්සරහට තියෙනවා. අපි මේ එකක් තනිව ගත්තාම අපි ඒකට කියනවා ඒකාවයවකය කියලා. ඒතර මේක ඒකාවයවකය මේ ඒකාවයවක එකතු වෙලා තමයි මේ බහු අවයවකය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ බහු අවයවය නිර්මාණය වෙන්න ඒකාවයවයක නැවත නැවත භාවිතයක් සිදු වෙලා තියෙනවා. ඒ හින්දා මේ ඒකාවයවකය අපි පුනරාවර්තන ඒකකය කියලාත් හඳුන්වනවා. දැන් එතකොට මේ තියෙන බහු අවයවකයේ මීට කලින් අපි අහලා තියෙනවා ඔය මීට කලින් අපි පෝෂක වර්ගීකරණයේදී පිෂ්ඨය නිර්මාණය වීම ගැන කතා කරුවානේ. අර ග්ලූකෝස් මොනොසැකරයිඩ් ගොඩාක් එකට එකතු වෙලා තමයි මේ පොලිසැකරයිඩ් නිර්මාණය වෙන්නේ කියලා. ඒ වගේම තමයි ඒකත් උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන්. මෙතෙන්දිත් අපි මේ බහු අවයවික කියලා කතා කරන්නේවා මේ ඒකාවයවක ගොඩාක් එකට එකතු වෙලා දාමාකාරව පිළියෙල වෙලා තමයි නිර්මාණය වෙන්නේ. හොඳයි අපි බලමු මේ අද අපි කතා කරපු ඇල්කේන ඇල්කීන ඇල්කයින සම්බන්ධ කරගෙන මේ පොලිසැකරයිඩ් නිර්මාණය වීම බහු අවයවික නිර්මාණය වීම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා. හොඳයි. දැන් අපි මුලින්ම කතා කරපු රසායනික සංයෝගයක් විදිහට අපි ඔය ඇල්කීන වලින් කතා කරන්න පටන් ගන්නවා. ඇල්කීන තමයි වැඩිපුර සක්‍රිය වෙලා තියෙන එකට හේතුව ඇල්කීන වලට තියෙන්නේ ද්විත්ව බන්ධනයක්නේ. මේ ද්විත්ව බන්ධනය නිදහස් කරපුවාම හැදෙන බන්ධන හරි ප්‍රබල විදිහට භාවිතා කරන්න පුළුවන්. අපි ඇල්කීන වල බහු අවයවීකරණය කොයි ආකාරයෙන්ද සිදු වෙන්නේ කියලා බලමු. හොඳයි මේ තියෙන්නේ එතීන් අණුවක් ඇල්කීනයක්. මේ එතීන් අණුවේ මෙන්න මෙතන තියෙන මේ බන්ධනය දැන් මේ බන්ධන දෙක එකක් උඩින් තියෙන බන්ධනේ අපි හැඳින්නුවොත් ෆයි බන්ධනය කියලා මේක සිග්මා බන්ධනය වෙනවා. මේ බන්ධන දෙකෙන් තමයි හැදිලා තියෙන ෆයි බන්ධනය සිග්මා බන්ධනය. දැන් අපි මේ එක බන්ධනයක් කැඩුනහම මේ හැදෙන සංයෝගයේ කොටස බලන්න. H මෙතෙන්ටත් H මේ H මෙතෙන්ට මේ H මේ කැඩුණු බන්ධනය නිසා මේ දෙපැත්තට බන්ධන හදාගන්න තව නැඹුරුවක් තියෙනවා. එතකොට අපිට මෙවැනිම තවත් අණුවක් මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. අපි මෙවැනිම තවත් අණුවක් සම්බන්ධ කරගමු. මේ කාබන් මේ හයිඩ්‍රජන් කාබන් හයිඩ්‍රජන් දැන් මෙතනත් මේ බන්ධනේ කඩලා තමයි මේ දෙපැත්තට බන්ධන හදලා තියෙන්නේ. එතකොට මේක මේ විදිහට දිගට දැන් මේක එකක් මේක තව එකක් මේ විදිහට දිගින් දිගට බන්ධන හදාගෙන යනවා. ඒ හින්දා තමයි මේක බහු අවයවකයක් විදිහට සලකන්න පුළුවන් වෙන්නේ. දැන් එතීන් අණු බහු අවයවීකරණය වෙලා හැදුන හින්දා මේකට අපි කියනවා පොලිඑතීන්. එහෙනම් පොලිතීන් නිර්මාණය වුණේ මෙන්න මේ ආකාරයට මෙන්න මේ විදිහේ පුනරාවර්තන ඒකක විශාල සංඛ්‍යාවක් එකතු වෙලා තමයි පොලිතීන් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතකොට ඒකාවයවකී විදිහට අපිට සලකන්න පුළුවන් මෙන්න මේ කොටස. ඒක අපිට පේනවා පැහැදිලිවම මේ බන්ධන දෙකක් නිදහස් බන්ධන වශයෙන් පවතින බව. එහෙනම් මේ එතීන් අණු බහු අවයවීකරණය වෙලා පොලිඑතීන් හැදෙනවා. මේ එක කොටසකට අපි හැඳින්වන්නේ මේ තනි කොටසක් අපි ගත්තම මෙන්න මේ වගේ කොටසක් ගත්තාම අපි ඒකට කියන්නේ ඒකාවයවකය කියලා. ඉතින් මේක බහුව්‍යවීකරණය වෙලා තමයි
පොලිතීන් නිර්මාණය වෙන්නේ. එතීන් බහුව්‍යවීකරණය වෙලා පොලි එතීන් නිර්මාණය වෙනවා. ඒ වගේම අපිට හදලා බලන්න පුළුවන්, ඇඳලා බලන්න පුළුවන් වයිනයිල් ක්ලෝරයිඩ් සංයෝගය ගත්තාම ඒක බහුව්‍යවීකරණය වෙලා පොලි වයිනයිල් ක්ලෝරයිඩ් නිර්මාණය වෙනවා. දැන් මේ විදිහේ ඒවා කියන්නේ PVC පොලි වයිනයිල් ක්ලෝරයිඩ් එහෙම විනයිල් ක්ලෝරයිඩ් කියලා සමහර කියනවා. දැන් මේ PVC කියන නාමය දීලා තියෙන්නේ ඒ විදිහටයි. ඔය බහු අවයවික නිර්මාණය වීමේදී දැන් අර මම කලින් කතා කරපු ෆ්ලුරෝඑතීන් බහු අවයවීකරණය වෙලා තමයි ටෙට්‍රාෆ්ලුරෝඑතීන් බහු අවයවීකරණය වෙලා තමයි පොලි ටෙට්‍රාෆ්ලුරෝඑතීන් නිර්මාණය වෙන්නේ. පොලි ටෙට්‍රාෆ්ලුරෝඑතීන් මේකට තමයි අපි ටෙෆ්ලෝන් කියන වෙළඳ නාමයේ යටතේ කතා කරන්නේ. දැන් ඔය විදිහට PTFE කියලා සංයෝගයක් පිළිබඳව අපි මීට කලින් අහලා තියෙනවා බහු අවයවික යටතේ. ඒ නිර්මාණය වන්නේ කොහොමද කියලා මේ ආකාරයට බලා ගන්නත් පුළුවන්. සම්භාව්‍ය මත බහු අවයවික කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ස්වභාවික බහු අවයවික, කෘත්‍රිම බහු අවයවික කියලා. ස්වභාවිකව කියලා කියන්නේ ස්වභාවයෙන්ම හටගත්ත බහු අවයවික. දැන් උදාහරණ මේකේ දෙලා තියෙන රබර් කියන්නේ පොලි අයිසෝප්‍රීන්, ප්‍රෝටීන්, DNA, RNA, පිෂ්ඨය, සෙලුලෝස් වගේ ඒවා අපි හඳුන්වනවා ස්වභාවික බහුවයවික කියලා. දැන් කෘත්‍රිම බහුවයවික කියලා කියන්නේ පොලිතීන්, පොලික්ලෝරෝඑතීන්, ටෙෆ්ලෝන්, PTFE සංයෝගය, පොලියස්ටර්, නයිලෝන්, ටෙරිලීන්, පොලිස්ටයිරීන් කියන රිජිෆෝම්, බේක්ලයිට් වගේ දේවල් අපිට ගන්න පුළුවන් කෘත්‍රිම බහුවයවික විදිහට. ඉතින් මේ බහුවයවික වල විශේෂත්වය වෙන්නේ මේවා ලේසියෙන් කැඩෙන්නේ නැහැ, කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. මේවා ඒ කියන්නේ මේවා පරිසරයේ ඉතිරි වෙනවා ගොඩක් වෙලාවට. මේ කෘතිම බහු අවයව ගත්තාම අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේවා මූලික කොටස් වල නැවත කැඩෙන්නේ නැතුව පරිසරයේ ඉතුරු වෙනවා වැඩි කාලයක්. අන්න ඒක තමයි අපිට ඇවිල්ලා තියෙන ලොකුම ප්‍රශ්නේ විදිහට සලකන්න පුළුවන් වෙන්නේ. හොඳයි. අපි එහෙමනම් නැවතත් ඊළඟ පාඩම යටතේ කතා කරමු. මේකෙම තව කොටසක් අපිට කතා කරන්න ඉතිරි වෙනවා. අපි ඒක ඊළඟ කොටස යටතේ කතා කරමු. ව්‍යුහය මත පදනම්ව බහු අවයවික වර්ගීකරණය කිරීම අපිට කතා කරන්න තියෙනවා. දැන් ඔය චාල්ස් ගුඩ්ඩිය හඳුනා දුන්නු මේ වල්කනයිස් කිරීමේ තාක්ෂණය අයිසෝප්‍රීන් සඳහා භාවිතයට ගන්න, රබර් සඳහා භාවිතයට ගන්න. අපිට ඒ ගැනත් කතා කරන්න තියෙනවා. අපි ඊළඟ පාඩමේදී ඊළඟ කොටසේදී ඒ පිළිබඳව කතා කරමු. එහෙමනම් ගිහලා එන්න. ආපහු සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරමි. අයිබෝන්.